දැන් අපි අද ඊළඟට යනවා තවත් පාඩමකට අපි මුලින් වැඩි බරක් දෙන්න sentence patterns වලට. මොකද ඒ හරහා තමයි අපිට අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟට යනවා දැන් අපි මේ වෙනකොට කරලා තියෙනවා sentence patterns 7ක්. 7ක් කරලා තිනවා. දැන් අද අපි යනවා sentence pattern number 8. 8 වෙනි sentence pattern එකට. දැන් ඔබ PDF එවලා තියෙනවා. ඒක සූදානම් කරගන්න. දැන් අපි ඊළඟට යන්නේ sentence pattern number 8. දැන් බලන්න. මේ අපි එදිනෙදා කතා කරද්දී අවශ්‍ය වෙන sentence pattern වාක්‍ය රටා. දැන් මේ අදහස දෙන්න නම් අපි මේ pattern එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මම මුලදීම ඔයාලට කිව්වා ඉංග්‍රීසියේ වචන ලක්ෂයක් දැනගත්තත් ඔබට බෑ ඉංග්‍රීසි කතා කරන්න. ඔබට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම වාක්‍ය රටා හඳුනගන්න. ඒ වාක්‍ය රටා තමයි භාෂාව තුල අපි කතා කරන්නේ භාවිතා කරන්නේ. right. දැන් අපි යනවා sentence pattern number 8. sentence pattern number 8. දැන් බලන්න දැන් ඔබට තිරේ දිස්වේවි sentence pattern number 8. දැන් බලන්න. right. දැන් බලමු අපි මොකද්ද මේ pattern එකෙන් කියවෙන්නේ කියලා. දැන් මේක අපි හඳුන්වනවා මේකට අපි කියනවා polite request එකක්. polite request. ඒ කියන්නේ බොහොම ආචාරශීලීව කරන ඉල්ලීමක්. polite request එකක්. දැන් මේ request එක කරන්න අපි වාක්‍ය වචන ටික කොයි ආකාරයෙන්ද සකස් කරන්නේ. ඒක තමයි මේ ස්ට්‍රක්චර් එකෙන් ඔබට දිස් වෙන්නේ. දැන් මේ තිරේ දිස් වෙන්නේ මේ වාක්‍ය සකස් වෙන්න ඕනේ ආකාරය. දැන් මීට අමතර වෙන විදිහකට මේක සකස් වුණොත් වැරදි. දැන් කොහොමද මේක අපි සකස් කරන්නේ? ඉස්සෙල්ලාම අපි ගන්නවා would. ඊළඟට අපි ගන්නවා you. ඊට පස්සේ අපි ගන්නවා mind. would you mind? ඊට පස්සේ අපි එහා පැත්තට ගන්නවා ක්‍රියාපදයක්. ක්‍රියාපදයට අපි කියනවා ඉංග්‍රීසියෙන් verb. මේකට එකතු කරන්න ඕනේ ing. would you mind ing? ඒ කියන්නේ අපිට read ගන්න බෑනේ. අපිට සිද්ධ වෙනවා reading ගන්න. read ගත්තොත් වැරදි. would you mind reading? අපිට give ගන්න බෑ. අපි ගන්නවා giving. would you mind giving? would you mind shut කියන්නේ වහනවනේ. අපි දානවා ing shutting. would you mind shutting? would you mind meet? අපිට ගන්න බෑ. අපි ගන්නවා meeting. would you mind meeting? අපි ගන්නවා would you mind telling? tell කියන්නේ කියනවා telling. දැන් මතක තියාගන්න දැන් මේක මේ ප්‍රශ්නයක ස්වරූපයෙන් කරන ඉල්ලීම. දැන් ඔබට අපි මුලින් කතා කරා අපි irregular verbs ගැන. මම කිව්වා අපිට irregular verbs 150ක් විතර පාවිච්චි වෙන්නේ අපි ඒක ඉක්මනට ඉවර කරනවා කියලා. මම මේ වෙනකොට irregular verbs 50ක් ඕගලන්ට එවලා දෙනවා. දැන් ඒ ටික හොත්තට පාඩම් කරගන්න ඕනේ. අපි ලබන සතිය නෙමෙයි ඊළඟ සතියේ තව 50ක් එවනවා. ආය සති දෙකකින් තව 50ක් එවනවා. එතකොට irregular verbs ටික ඉවරයි. දැන් මේ ක්‍රියාපද අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ. නැත්නම් අපිට මේ වැඩේ කරගෙන යන්න බෑ. ඒ නිසා දැන් මට හොයලා බලන්න හැකියාවක් නැහැනේ. දැන් අපි ෆිසිකල් ක්ලාස් රූම් එකේ නම් අපි චෙක් කරලා බලනවා පාඩම් කරාද කියලා. දැන් මේක එහෙම කරන්න විදියක් නැහැ. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ verbs ටික අනිවාර්යෙන් මතකයේ රඳව ගන්න. ඒක මතකයේ තියාගන්න ඕනේ. present එක past එක past participle. go went gone, come came come, read 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 ඒ වගේ. write wrote written. මේක ටක් ගාලා වර්තමාන verb එක ආපු ගමන් අනිත් එක පෙළට එන්න ඕනේ. ඒ විදිහට මතකයේ තියෙන්න ඕනේ. දැන් බලන්න. දැන් මෙතන අපි ගත්තා would ඊට පස්සේ you ඊට පස්සේ mind. would you mind ඊට පස්සේ අපි ගන්නවා verb දාන ing. would you mind reading? දැන් මෙන්න මේ වාක්‍යයේ තේරුම මොකක්ද? would you mind reading? අපි දන්නවා මේක polite request එකක්. බොහොම ආචාරශීලීව කරන ඉල්ලීමක්. විනීත ඉල්ලීමක්. මේකෙන් මේක අපි සිංහලයේ සමානාර්ථය ගත්තොත් මේකෙන් කියන්නේ ඔයාට කරදරයක් නැත්තම් මේ ක්‍රියාව කරනවද? මම කියනවා would you mind reading it? ඔයාට කරදරයක් නැත්තම් ඒක කියවනවද? would you mind reading it again? ඔයාට කරදරයක් නැත්තම් ඒක නැවත කියවනවද? දැන් මේ රික්වෙස්ට් එකක් කරන්නේ. දැන් ඔයා යාළුවෙක්ගෙන් අහනවා would you mind giving me 5000 rupees?
ඔයාට කරදරයක් නැත්තම් මට රුපියල් 5000ක් දෙනවද? දැන් ඔයා කාමරේ ඉඳගෙන යාළුවා ඉන්නවා ජනේල ළඟ ඔයා යාළුවා හරි කවුරු හරි ඉන්නවා ජනේල ළඟ ඔයා කියනවා ඔයාට කරදරයක් නැත්තම් ජනේලෙ වහනවද? කොහොමද අපි කියන්නේ? Would you mind shutting the window? මම ඔයාට කියනවා ඔයාට කරදරයක් නැත්තම් හෙට මාව හම්බෙනවද? Would you mind meeting me tomorrow? ඔයාට කරදරයක් නැත්තම් මට ඔයාගේ address එක කියනවද? Would you mind telling me your address? Would you mind telling me your address? ඔයාට කරදරයක් නැත්තම් මේ දේ කරනවද? බොහොම ආචාරශීලීව කරන ඉල්ලීම. එතකොට මේ ස්ට්‍රක්චර් එක බේස් කරගෙන අපි එක්සැම්පල්ස් දීලා තියෙනවා. මම දීපු එක්සැම්පල්ස් විතරක් නෙමෙයි. ඔබ තව එක්සැම්පල්ස් හදන්න. මේ පැටර්න්ස් මතක තියාගන්න. අපි මේ වගේ පැටර්න්ස් විශාල සංඛ්‍යාවක් කරනවා. right. අපි යනවා එක්සැම්පල්ස් වලට. දැන් ඔයගොල්ලන්ගේ අතේ තියෙන ටික ගන්න. right. අපි ඉස්සෙල්ලාම ගන්නවා would you mind giving me 5000 rupees? ඔයාට කරදරයක් නැත්නම් මට රුපියල් 5000ක් දෙනවද? Would you mind giving me 5000 rupees? අපි ඊළඟට ගන්නවා would you mind shutting the window? ඔයාට කරදරයක් නැත්නම් ජනේලෙ වහනවද? Would you mind shutting the window? ඔයාට කරදරයක් නැත්නම් ජනේලෙ වහනවද? අපි ඊළඟට අහනවා would you mind coming tomorrow? ඔයාට කරදරයක් නැත්නම් හෙට එනවද? Would you mind coming tomorrow? ඔයාට කරදරයක් නැත්නම් හෙට එනවද? අපි ඊළඟට ගන්නවා would you mind meeting me after the class? ඔයාට කරදරයක් නැත්නම් පන්තියෙන් පස්සේ මාව හම්බ වෙනවද? Would you mind meeting me after the class? Would you mind meet me කිව්වොත් වැරදි. මම ඒක තමයි කිව්වේ you have to put the proper word at the proper place. නියම වචනේ නියම තැන තියන්න ඕන. දැන් ගොඩාක් අය ඉංග්‍රීසි වරද්දන්නේ ඇයි? They don't use the proper word at the proper place. නියම වචනේ නියම ස්ථානයේ නෙමෙයි පාවිච්චි කරන්නේ. දැන් මේ පැටර්න් සරහා අපි ඉගෙන ගන්නෙ. ඒ අදාළ වචනේ අදාළ නිවැරදි ස්ථානයේ භාවිතා කරන එක තමයි මේ පැටර්න් සරහා ඉගෙන ගන්න. දැන් ඔයා කවදාවත් මෙතෙන්ට ing අර වෙන එකක් දාන්නේ නැහැ. ඒකයි මේ පැටර්න්ස් වල තියෙන වටිනාකම. අපි ඊළඟට ගන්නවා. Would you mind waiting outside? ඔයාට කරදර නැත්තම් එළියට වෙලා ඉන්නවද? wait කියන්නේ නිතරම බලාපොරොත්තු ඉන්නවා. දැන් ඔයාව හම්බෙන්න කවුරු හරි එනවා. ඔයා යාට කියනවා පොඩ්ඩක් ඉන්න. කොහොමද ඔයා කියන්නේ? ඔයා කියනවා wait a little. පොඩ්ඩක් ඉන්න. wait a minute විනාඩියක් ඉන්න. ඒ ඉන්නේ ඇයි? එයා එතකොට ඉන්නේ මාව බලාපොරොත්තුෙන්. බලාපොරොත්තුෙන් ඉන්නවට කිසියම් ඒ කියන්නේ දැන් අපි කියනවා මම බස් එකක් එනකන් ඉන්නවා. දැන් ඔයා බස් හෝල්ට් එකේ ඉන්නවා. යාළුවෙක් කනවා so how are you? කොහොමද ඉතින්? ඊට පස්සේ ඔයා කියනවා I am fine. now I'm waiting for a bus. මම බස් එකක් එනකන් ඉන්නවා. කිසියම් දෙයක් බලාපොරොත්තුෙන් පුද්ගලයෙක් දෙයක් කිසියම් දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නවට අපි කියනවා wait කියලා. ඔයා කියනවා would you mind waiting outside? ඔයාට කරදර නැත්තම් එළියට වෙලා ඉන්නවද? කියන්නේ මම එනකන් එළියට වෙලා ඉන්න කියන අදහස. right. අපි ඊළඟට ගන්නවා would you mind extending this? මොකද extend කියන්නේ? දැන් බලන්න මේ වාක්‍ය ඇතුලේ අපි දන්න ක්‍රියාපද ගොඩක් තියෙනවා. දන්න ක්‍රියාපද ASCII සමහරට අපිට ටිකක් අමුතු ඒවාත් එනවා. මොකද ඔයාලට මම කියලා තියෙනවා we go from simple to complex and from known to unknown. දන්න දෙයින් නොදන්නා දෙයට. මේ දන්න දේ ASCII නොදන්නා එකක් ගියාට පස්සේ ඒක අපිට සරලයි. දැන් බලන්න extend කියන්නේ මොකක්ද? extend කියලා කියන්නේ දීර්ඝ කරනවා. extend දීර්ඝ කරනවා. දැන් මේවා ඔයා වෙනම කොලයක ලියාගත්තට ගමන් නැහැ extend දීර්ඝ කරනවා. would you mind extending this for 2 weeks? ඔයාට කරදරයක් නැත්නම් මේක සති දෙකකට දීර්ඝ කරනවද? would you mind extending this for 2 weeks? අපි යමු ඊළඟ එකට. අපි යනවා would you mind writing your name on this paper? ඔයාට කරදරයක් නැත්නම් මේ paper එකේ ඔයාගේ නම ලියනවද? would you mind writing your name on this paper? right. would you mind writing your name on this paper? next one. ඊළඟ එක අපි ගන්නවා would you mind holding this parcel for a while? දැන් හිතන්නකෝ ඔයා බස් එකේ යනවා. ඔයා හිටගෙන යන්නේ වාඩි වෙන්න ඉඩක් නැහැ. ලොකු පාර්සලයක් තියෙනවා අතේ. ඔයා ගොඩාක් වෙලාවට වාඩි වෙලා ඉන්න කෙනෙකුට කියනවා මේ පාර්සලේ පොඩ්ඩක් අල්ලගන්න. නැත්තම් ඔතෙන්දී අපි politeම රික්වෙස්ට් එක කරනවා. මොකද්ද අපි කියන්නේ? ඔයාට කරදරයක් නැත්තම් මේ පාර්සලේ පොඩ්ඩකට අල්ලගන්නවද? would you mind holding this parcel for a while? නැත්තම් තියාගන්නවද? would you mind keeping this parcel for a while පොඩ්ඩකට?
දැන් මේ for a while කියන වචන ඔයිට කලින් අපිට ඇවිල්ලා තියෙනවා. would you mind holding this parcel for a while? ඔයාලට කරදරයක් නැත්නම් මේ parcel එක පොඩ්ඩකට තියා ගන්නවද? දැන් බලන්න would you mind telling me the way? ඔයාලට කරදරයක් නැත්නම් මට පාර කියනවද මාර්ගය? to the post office. to the post office වෙන්න ඕනේ මෙතන. would you mind telling me the way to the post office? ඔයාලට කරදරයක් නැත්නම් මට post office එකට යන පාර කියනවද? කිසියම් තැනකට යන පාර. කොහොමද කියන්නේ hospital එකට යන පාර? the way to the hospital. bus stand එකට යන පාර. the way to the bus stand. the way to the bus station. railway station එකට යන පාර. the way to the railway station. the way to the railways. the way to the office එකට යන පාර. දැන් බලන්න would you mind telling me ඔයාලට කරදරයක් නැත්නම් මට කියනවද මොකද්ද the way to the post office එකට යන පාර. would you mind telling me the way to the post office? අපි ඊළඟට යනවා would you mind switching on the fan? මම ගිය සතියේ දැන් බලන්න මේ හැම එකක්ම interconnected. දැන් ගිය සතියේ කිව්වා කිසියම් විදුලි උපකරණයක් දානවා නම් අපි කියන්නේ switch on කියලා. off කරනවා නම් කියන්නේ switch off. ඔයාලට මතකද අපි fan එක දාමු. let's switch on the fan. අපි fan එක off කරමු. let's switch off the fan. එතන ing දාන්න බෑ. එතන අනිවාර්යයෙන්ම let's switch on. let's switch off. මෙතන ing. ඔයාලට කරදරයක් නැත්නම් fan එක දානවාද? would you mind switch on නෙමෙයි. would you mind switching on the fan? ඔයාලට කරදරයක් නැත්නම් fan එක දානවාද? would you mind switching on the fan? would you mind reading it again? ඔයාලට කරදරයක් නැත්නම් ඒක නැවත කියවනවද? again කියන්නේ නැවතනේ. would you mind reading it again? ඔයාලට කරදරයක් නැත්නම් ඒක නැවත කියවනවද? would you mind reading it again? අපි කියනවා would you mind doing me a favor? would you mind doing me a favor? ඔතෙන් තමයි would you mind doing me a little favor? ඔයාලට කරදරයක් නැත්නම් මට පුංචි උදව්වක් කරනවද? would you mind doing me a little favor? ඔයාලට කරදරයක් නැත්නම් මට පුංචි උදව්වක් කරනවද? දැන් බලන්න මෙතන මේක ගත දැන් මේව සමහරවිට ඉංග්‍රීසියෙන් කියද්දි පොඩ්ඩක් අපි වරද්ද ගන්නවා පටල ගන්නවා. දැන් හිතන්න ඔයා නාට්‍යයක් බලන්න යනවා යාළුවත් එක්ක. ගිහලා දැන් මේක මේ සෙනගින් පිරিলা. ඒ කියන්නේ බොහොම සීමිත සංඛ්‍යාවක් තමයි ආසන ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඔයා හොයාගෙන යනකොට එක ආසන දෙකක් දෙපැත්තේ තියෙනවා එක්කෙනෙක් ඉන්නවා මැද වාඩි වෙලා. එතකොට යාළුවත් එක්ක ඔයාලට දැන් වාඩි වෙන්න වෙන්නේ අර පුද්ගලයාට දෙපැත්තෙන්නේ. දැන් ඒ වගේ වෙලාවක අපි කියනවා මේ කරදරයක් නැත්නම් එහා එකට යනවද? දැන් මේ වගේ එකක් කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් ওই වගේ තැනදී ගොඩාක් ඉංග්‍රීසි හොඳටම දන්නේ අය හිර වෙනවා. කොහොමද මේක කියන්නේ? අපි කියනවා would you mind moving over one? ඔයාලට කරදරයක් නැත්නම් එහා එකට යනවද? would you mind moving over one? ඔයාලට කරදරයක් නැත්නම් පොඩ්ඩක් එහාට යනවද? would you mind moving a little? moving a little. moving over one එහා එකට යනවද? right. අපි ඊළඟට ගන්නවා would you mind getting me some water? ඔයාලට කරදරයක් නැත්නම් මට වතුර ටිකක් දෙනවද? giving me some water එකත් හරි. getting me some water. would you mind getting me some water? ඔයාලට කරදරයක් නැත්නම් මට වතුර ටිකක් දෙනවද? ඊළඟට විශේෂම දේ තමයි දැන් මගෙන් කවුරු හරි අහනවා would you mind giving me 5000 rupees? ඔයාලට කරදරයක් නැත්නම් මට රුපියල් 5000ක් දෙනවද? දැන් මම එයාට රුපියල් 5000ක් දෙන්න කැමතියි. එතකොට මොකද්ද මගේ ප්‍රතිචාරය? would you mind giving me 5000 rupees? මම yes ද කියන්නේ noද? මම දෙන්න කැමතියි. මගේ උත්තරය වෙන්න ඕනේ no. ඇයි? මේක මට කරදරයක් නෙවෙයි. no කියන එක තමයි අපි මේකේ අපි කැමති නම් මේ උදව්ව කරන්න. අපි කියන no no I will මම දෙන්නම් මට පුළුවන් දෙන්න. no I will it's not a problem to me. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මට කරදරයක් නෙමෙයි ඒක. ඒ නිසා මේකේ වාගේ ප්‍රතිචාරය පොසිටිව් නම් අපි yes නෙමෙයි කියන්නේ no කියලා තමයි. no not at all කොහෙත්ම නැහැ. කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. කොහෙත්ම කරදරයක් නැහැ. ඒ අදහස. right? එතකොට මේ අපි ගත්තේ sentence pattern number 8. මේ patterns හොඳට practice කරන්න. හොඳයි. දැන් අපි මේ ඉක්මනින් patterns ඒ කියන්නේ අපිට පුළුවන් තරම් ඔබට ගැටලුවක් නොවන ආකාරයට දැන් අපි ඔබට අවස්ථාව දෙනවා ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. අපි මේ patterns පුළුවන් තරම් ඉක්මනට මේ පළවෙනි අදියර තුල හැකිතරම් ප්‍රමාණයක් අවසන් කරනවා.
ඒ කියන්නේ ඔබට විවිධ ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම තමයි මේ පැටර්න් සරහා ලැබෙන්නේ. right. දැන් බලන්න. අපි ඊළඟට යනවා ඊළඟ sentence pattern එක. ඊළඟ sentence pattern එක අපි ගන්නවා sentence pattern number 9. I will use the easy. එයා පැත්තට අපි දානවා HAD had. ඊට පස්සේ අපි දානවා better. had better. I will use the he she had better. දැන් මේ ගොඩ නැගෙන ආකාරය මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එහා පැත්තට අපි ගන්නවා ක්‍රියාවේ මුල. right. දැන් බලන්න මෙතන බෝඩ් එක දිහා බලාගන්න අපිට ඒක print කරද්දි පොඩි වරදක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරලා අපි දාන්න. මෙතන එහා පැත්තට එන්න ඕනේ verb එක අනිවාර්යයෙන්ම ක්‍රියාවේ මුල. අපි කියන I had better go. right. අපි ඊළඟට ගන්නවා we had better learn. We had better learn. අපි ගන්නවා you had better buy. අපි කියනවා they had better speak. අපි ගන්නවා he had better meet. අපි කියනවා she had better අපි ගමු she had better write. She had better write. දැන් මේ අරන් තියෙන ක්‍රියාපද ඔක්කොම infinitive. ක්‍රියා මූලය. ඒ කියන්නේ ක්‍රියාවේ මුල් කොටස තමයි අරන් තියෙන්නේ. මෙතන ing ගන්න බෑ. මෙතන අතීතය ගන්න බෑ. අතීත පුදන්තය ගන්න බෑ. අනිවාර්යයෙන්ම ක්‍රියාවේ මුල වෙනවා. I had better go වෙන්න ඕනේ. දැන් බලන්න මොකද්ද මේ සමස්ත පැටර්න් එකෙන් අපිට දෙන අදහස. මේක මම කිව්වා ගොඩාක් වෙලාවට කතා කරද්දී. ගොඩාක් අය පාවිච්චි කරනවා. මොකද්ද මේකෙන් කියන්නේ? මේක කිසියම් ආකාරයක අවවාදයක්. හැබැයි මේක මේ අවවාදයේ ඒ කියන්නේ warning එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේක නොකළොත් බොහෝ විට ඔයාලට ගැටලුවක් වෙයි. හැබැයි කළොත් ඔයාලට හොඳයි කියන අදහස. මේකෙන් කියවෙන්නේ මේගොල්ලෝ මෙන්න මේ ක්‍රියාව කළොත් හොඳයි. තාම මේ කරලා නැහැ. I had better go. දැන් අපි හිතමු මම කොහේ හරි උත්සවයකට හරි පාටි එකකට හරි කොහේ හරි ගිහලා ටිකක් වෙලා ඉඳලා ඔරලෝසුවත් බලලාම කියනවා I had better go home now. මම දැන් ගෙදර ගියොත් හොඳයි. මටමයි හොඳ මටමයි ඇඩ්වයිසබල්. මේක ඇඩ්වයිසබල් ඇක්ෂන් එකක්. නුවණට හුරු ක්‍රියාවක්. මේක කළොත් හොඳයි. ඒ අදහස. I had better go home now. මම දැන් ගෙදර ගියොත් හොඳයි. අපි නා we had better learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. අපිටමයි හොඳ අපිටමයි ඇඩ්වයිසබල්. We had better learn English soon. අපි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. මම ආඩ කියනවා you had better buy a car. ඔයා කාර් එකක් මිලදී ගත්තොත් හොඳයි. You had better buy a car. අපි ඊළඟට ගන්නවා you had better buy a car. අපි ඊළඟට ගන්නවා they had better pass the exam. මේගොල්ලෝ විභාගේ පාස් වුණොත් හොඳයි. අපි කියනවා he had better meet the principal. එයා principal හම්බුනොත් හොඳයි. එයා ඒ ක්‍රියාව කළොත් හොඳයි. අපි කියනවා she had better write a letter. එයා ලියුමක් ලිව්වොත් හොඳයි. she had better write a letter. එයා ලියුමක් ලිව්වොත් හොඳයි. මේගොල්ලෝ මේ ක්‍රියාව කළොත් හොඳයි. advisable. ඒ අදහස. මේක අපි බහුලව භාවිතා කරන පැටර්න් එකක් කියලා මම ඔයාලට කිව්වා. දැන් අපි මේක examples වලට යනවා. දැන් අපි examples වලට යමු. ඔයාගේ ළඟ PDF තියෙනවා. ගන්න sentence pattern number 9 examples ටික. right. It's right. දැන් බලන්න මෙතන මම ඉස්සෙල්ලාම ගත්ත පුංචි දෙබසකින්. දැන් එක්කෙනෙක් කියනවා I have a severe headache. severe කියන්නේ මේ තද දැඩි කියන අදහස. මට මේ දැඩි හිසරදයක් තියෙනවා. I have a severe headache. ඊට පස්සේ D කියන පුද්ගලයා කියනවා I think. මොකද I think කියන්නේ මං හිතන්නේ you had better take 2 panadols. ඔයා panadol දෙකක් ගත්තොත් හොඳයි. you had better take 2 panadols. ඔයා panadols දෙකක් ගත්තොත් හොඳයි. දැන් මෙතන තව කෙනෙක් කියන්න පුළුවන් you had better consult a doctor. ඔයා දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් හොඳයි. consult අපේ spelling mistake එකක් CONSULT. you had better consult a doctor. ඔයා දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් හොඳයි. consult කරනවා කියන්නේ උපදෙස් ගන්නවා. දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්නවා consult a doctor. you had better consult a doctor. ඔයා දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් හොඳයි. අපි ඊළඟට ගන්නවා we take the examples. you had better consult a doctor.
Abhi, you had better take a rest. Take a rest. ඔයා විවේකයක් ගත්තොත් හොඳයි. You had better take a rest. ඔයා විවේකයක් ගත්තොත් හොඳයි. එතන a rest කියලා ඔබට නිවැරදිව ලැබිලා ඇති. You had better take a rest. අපි ඊළඟට ගන්නවා you had better meet the principal tomorrow. ඔයාට principal නොහම්බුනොත් හොඳයි. You had better meet the principal tomorrow. You had better meet the principal tomorrow. අපි ඊළඟට අරන් තියනවා you had better come. ඔයා ආවොත් හොඳයි. මොකද්ද a bit කියන්නේ? දැන් මේවා අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. A bit, a little, a bit කියන්නේ ටිකක්. A little කියන්නේ ටිකක්. You had better come a bit early tomorrow. ඔයාට ටිකක් වේලාසනින් ආවොත් හොඳයි. අපිට උතන a bit වෙනකොට little ගන්න පුළුවන්. You had better come a little early tomorrow. ඔයාට ටිකක් වේලාසනින් ආවොත් හොඳයි. You had better come a bit early tomorrow. ඔයාට ටිකක් වේලාසනින් ආවොත් හොඳයි. කොහොමද කියන්නේ ඔයාට ටිකක් පරක්කු වෙලා ආවොත් හොඳයි. You had better come a bit late tomorrow. ටිකක් පරක්කු වෙලා આવොත් හොඳයි. next one. මම හිතනවා ඉක්මනට කාර් එකක් මෙලදී ගත්තොත් හොඳයි. You had better buy a car soon. right? අපි ඊළඟට කියනවා we had better learn English soon. අපි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. We had better learn English soon. We had better speak in English in the class. අපි පන්තියේ ඉංග්‍රීසියෙන් කතා කළොත් හොඳයි. We had better speak in English in the class. දැන් බලන්න ඊළඟට අපි යන්න තියෙනවා you had better write a letter to the president. ඔයා ජනාධිපතිතුමාට ලියුමක් ලියුවොත් හොඳයි. මොකද regarding කියන්නේ? දැන් මේ ඔයා ලියා ගන්න පොතේ regarding කියන්නේ සම්බන්ධව. concerning කියන්නේ සම්බන්ධව. regarding කියන්නේ සම්බන්ධව, concerning කියන්නේ සම්බන්ධව. right? දැන් කවුරු හරි මට කියනවා I want to speak to you. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මම අහනවා regarding what? මොකක් සම්බන්ධවද? regarding what? මොකක් සම්බන්ධවද? එතකොට regarding කියන්නේ concerning කියන්නේ සම්බන්ධව. දැන් අපි ගන්නවා we'll take the example. ඔයා ලියුමක් ලියුවොත් හොඳයි ජනාධිපතිතුමාට. You had better write a letter to the president regarding your problem. ඔයාගේ ප්‍රශ්න සම්බන්ධව. ඔයාගේ ප්‍රශ්න සම්බන්ධව ජනාධිපතිතුමාට ලියුමක් ලියුවොත් හොඳයි. You had better write a letter to the president regarding your problem. අපි ඊළඟට කියනවා I think you had better go to bed now. මොකද්ද මේකේ තේරුම? මම හිතන්නේ ඔයා දැන් නිදාගත්තොත් හොඳයි. දැන් මෙතන go to bed කියන එක මේ ඇඳට යනවා කියලා translate වෙන්න ඕන නැහැ. දැන් අපි කියනවා මම දැන් නිදාගත්තොත් හොඳයි. අපි රැට කෑම කාලා අපි ටීවී එක බලලා ටිකක් වෙලා ඉඳලා අපි කියනවා අපි දැන් නිදාගත්තොත් හොඳයි. We had better sleep now කියන එක සාමාන්‍යයෙන් එච්චර ඒ කියන්නේ භාවිතා වෙන්නේ නැහැ කතා බහ කරද්දී. අපි දැන් නිදාගත්තොත් හොඳයි. We had better go to bed now. You had better go to bed now. ඔයා දැන් නිදාගත්තොත් හොඳයි. ඊළඟට විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන දෙයක් තමයි දැන් තව එකක් තියෙනවා we had better make a move now. අපි දැන් ගියොත් හොඳයි. දැන් ගිය සතියේ අපි ඉගෙන ගත්තා. ඔයා යාළුවාගේ ගෙදර ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා කියනවා එහෙනම් මම යන්නද? Shall I make a move now? ඔයාලට මතකද? Shall I get going now? මම දැන් යන්නද? Shall I take you a leave? Then shall I make a move? මම යන්නද? දැන් මෙතන කියනවා we had better make a move now. අපි දැන් ගියොත් හොඳයි. We had better make a move now. අපි දැන් ගියොත් හොඳයි. දැන් මේ පැටර්න් එක පාවිච්චි කරද්දී සමහර අය මේ had කියන එක කියන්නේත් නෑ කතා බහ කරද්දී. මම දැන් ගෙදර ගියොත් හොඳයි. I better go home now. ඔයා මේ ප්‍රශ්න තේරුම් ගත්ත හොඳයි. You better understand this problem. ඔයා බස් එකේ ගියොත් හොඳයි. You better go by bus today. You better go by bus today. ඔයා බස් එකේ ගියොත් හොඳයි. ඔයා මේ ක්‍රියාව කළොත් හොඳයි. ඔයාටමයි හොඳ. ඔයාටමයි advisable. ඒ අදහස් තමයි මේ පැටර්න් එක හරහා එන්නේ. මේ පැටර්න් එකත් මම දීපු examples විතරක් මත යැපෙන්නේ නැතුව you have to write more and more examples. මොකද ඔයා දන්නවා කොහොමද වාක්‍ය ගොඩනගෙන්න ඕනේ. I we you they he she ඊට පස්සේ අපි ගන්නවා had better ඊළඟට ක්‍රියාවේ මුල අපි මේ විදිහට භාවිතා කරනවා. ඔයා පන්ති ඉංග්‍රීසියෙන් කතා කළොත් හොඳයි. You had better speak in English in the class. right. අපි ඊළඟට යනවා අපේ ඊළඟ sentence pattern එකට sentence pattern number 10. sentence pattern number 10. sentence pattern number 10.
10 වෙනි sentence pattern එක. Sentence pattern number 10. බලන්න. Right. අපි sentence pattern number 10 එකේ මොන වගේ අදහසක්ද දෙන්නේ? මේකත් අපි කතා බහ කරද්දී බහුලව භාවිතා කරන තවත් sentence pattern එකක්. බලන්න මේක කොහොමද අපි ආරම්භ කරන්න කියලා. අපි ගන්නවා it. එහා පැත්ත is අපි කෙටි කරනවා it's කියලා. ඊළඟට අපි දානවා a, ඊළඟට අපි දානවා pleasure. සාමාන්‍ය මේ pleasure කියන වචනේ තේරුම සතුට. අපි කියනවා it's a pleasure to. දැන් ඔබට තවත් නීතියක් මතක් වෙනවා. මේ to එකට එහා පැත්තෙන් එන්න ඕනේ ක්‍රියාපදේ මොකද්ද කියන එක. දැන් ගිය සතියේ මම මේක කියලා දුන්නා it is high time to කියන එකේදී. to එකට එහා පැත්තේ එන්න ඕනේ infinitive. ක්‍රියාවේ මූල ක්‍රියා මූලය. දැන් බලන්න it is a pleasure to. එදා අපි ගත්ත it is high time to එකට එහා පැත්තේ going නෙමෙයි. to එකට එහා පැත්තේ writing නෙමෙයි write. to එකට එහා පැත්තේ reading නෙමෙයි read. ගිය සතියේ අපි ඉගෙන ගත්තා to එකට එහා පැත්තේ infinitive වෙන්න ඕනේ. ක්‍රියාවේ මූල වෙන්න ඕනේ. දැන් අපි ගන්නවා මෙතන to එකට එහා පැත්තේ infinitive. දැන් වා මේ නීතිය දැන් බලන්න මේ ක්‍රමයෙන් අපි භාෂාවේ නීති ටික ටික ඉගෙන ගන්නවා. දැන් මෙතන to එකට එහා පැත්තේ infinitive අපි කියනවා it's a pleasure to see. මොකද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ බලන්න එක වාක්‍යයක් ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ මෙන්න මේ ක්‍රියාව කරන්න ලැබීම සතුටක්. It's a pleasure to see. දකින්න ලැබීම සතුටක්. අපි කියනවා it's a pleasure to see you. ඔබව දකින්න ලැබීම සතුටක්. It's a pleasure to see you. අපි කියනවා it's a pleasure to learn. ඉගෙන ගන්න ලැබීම සතුටක්. It's a pleasure to learn. අපි කියනවා it's a pleasure to buy. මිලදී ගන්න ලැබීම සතුටක්. It's a pleasure to buy. අපි කියනවා it's a pleasure to pass. සමත් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to pass. අපි කියනවා it's a pleasure to talk. කතා කරන්න ලැබීම සතුටක්. It's a pleasure to talk. අපි it's a pleasure to live. ජීවත් වෙන්න ලැබීම සතුටක්. මේ ඔක්කොම ක්‍රියාපද ඉන්ෆිනිටිව්. මෙන්න මේ ක්‍රියාව කරන්න ලැබීම සතුටක්. It's a pleasure to live in this area. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to live in Sri Lanka. ලංකාවේ ජීවත් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to learn English. English ඉගෙන ගන්න ලැබීම සතුටක්. It's a pleasure to learn English so soon. මේ තරම් ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබීම සතුටක්. දැන් අපි යමු මේක පදනම් කරගෙන හදපු උදාහරණ ටික බලන්න. දැන් බලන්න it's a pleasure to see you after a long time. meet you කියලාත් ගන්න පුළුවන්. It's a pleasure to see you after a long time. ගොඩක් කාලයකට පස්සේ. after a long time ගොඩක් කාලෙ after ඔයාලට මම කියලා දුන්නා ර ශබ්දෙට එහා පැත්තෙන් එන්නේ වවල් ශබ්දයක් නම් අර ර එක ශබ්ද වෙනවා කියලා. after දැන් මම දාගත්තු උදාහරණ තමයි my father has a car. එතන r ශබ්ද වෙන්නේ නැහැ මොකද ha කියන්නේ consonant ශබ්දයක් නේ. හැබැයි my father is a farmer. එතකොට අපි කියන්නේ my father is a farmer. father is ර ශබ්ද වෙනවා. මෙතන after එතකොට තමයි flow එක එන්නේ. Right? It's a pleasure to meet you. නැත්නම් it's a pleasure to see you after a long time. ගොඩක් කාලයකට පස්සේ හමු වෙන්න ලැබීම සතුටක්. see you දකින්න ලැබීම සතුටක්. අපි ඊළඟට කියනවා it's a pleasure to learn English so soon. මේ තරම් ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබීම සතුටක්. it's a pleasure to learn English so soon. අපි ඊළඟට කියනවා it's a pleasure to meet a friend like you. it's a pleasure to meet a friend. යාළුවෙක් හමු වීම සතුටක්. like you ඔයා වගේ. කොහොමද අපි කියන්නේ නිමල් වගේ යාළුවෙක් හමු වීම සතුටක්. it's a pleasure to meet a friend like නිමල්. right? අපි ඊළඟට ගන්නවා it's a pleasure to spend. spend කියනවා වියදම් කරනවට spend කියනවා ගත කරනවට. දැන් මෙතන මොකද කියන්නේ it's a pleasure to spend a vacation at home. නිවාඩු කාලය ගෙදර ගත කරන්න ලැබීම සතුටක්. it's a pleasure to spend a vacation at home. නිවාඩු කාලය ගෙදර ගත කරන්න ලැබීම සතුටක්. අපි ඊළඟට කියනවා it's a pleasure to hear. it's a pleasure to hear your success.
ඔබගේ සාර්ථකත්වය අහන්න ලැබීම සතුටක්. It's a pleasure to hear your success. ඔබේ සාර්ථකත්වය අහන්න ලැබීම සතුටක්. It's a pleasure to hear your success. It's a pleasure to hear your success. ඔබේ සාර්ථකත්වය අහන්න ලැබීම සතුටක්. අපි කියන it's a pleasure to get rid. Success කියන්නේ සාර්ථකත්වය. Right? Success සාර්ථකත්වය. Get rid කියන්නේ නිදහස් වෙනවා. Get rid of ඒ නිපාතයත් එක්කම ගන්න. Get rid of නිදහස් වෙනවා. It's a pleasure to get rid of bad companions. නරක යාළුවන්ගෙන් නිදහස් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to get rid of bad companions. Bad companions නරක යාළුවන්ගෙන් නිදහස් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to get rid of bad companions. අපි ඊළඟට ගන්නවා It's a pleasure to join hands with your organization. It's a pleasure to join hands. What do you mean by join hands? අත්වල් බැඳ ගන්නවා. Your organization, ඔබගේ සංවිධානය, your organization, ඔබේ සංවිධානයත් සමග අත්වල් බැඳ ගන්න ලැබීම සතුටක්. It's a pleasure to join hands with your organization. අපි ඊළඟට යමු. It's a pleasure to participate in this program. PROGRAMME. අපිට මේ printing mistake එකක් තියෙන්නේ double ME. එහෙම නැත්නම් American English වල PROGRAM එච්චරයි. Right? Then program හරි. It's a pleasure to participate in this program. මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම සතුටක්. දැන් බලන්න මෙතෙන්දී ඔයා තව දෙයක් ඉගෙන ගන්නවා. participate කියන ක්‍රියාපදයේ කොතනද? ඒකට එහා පැත්තේ in එක තියෙන්න ඕනේ. Right? දැන් අපි කියනවා රැස්වීමට සහභාගී වෙනවා. participate in the meeting. වැඩසටහනට සහභාගී වෙනවා. participate in the program. Right? participate කොතනද? in එක යන්න ඕනේ. එහෙනම් it's a pleasure to participate in this program. මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම සතුටක්. අපි ඊළඟට ගන්නවා it's a pleasure to get a job. රැකියාවක් ලැබීම සතුටක්. in the government sector. රාජ්‍යාංශයේ in the government sector. රාජ්‍යාංශයේ රැකියාවක් ලබා ගැනීම සතුටක්. it's a pleasure to start a new business. අලුත් business එකක් පටන් ගැනීම සතුටක්. it's a pleasure to start a new business. අපි කියනවා it's a pleasure to live in this area. It's a pleasure to live in this area. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to live in this area. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න ලැබීම සතුටක්. It's a pleasure to live in this area. අපි කියනවා it's a pleasure to solve. Solve කියන්නේ විසඳනවා. It's a pleasure to solve the problem. ප්‍රශ්නේ විසඳන්න ලැබීම සතුටක්. So soon. මේ තරම් ඉක්මනට. So soon. බලන්න so කියන එකේ තියෙනවා මේ තරම් ඔය තරම් කියන අදහස්. දැන් ඔයිට අමතරව මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ බෝඩ් එකේ ලියන දේ ඔබට පේනවා. මේවා සටහන් කරගන්න එක හොඳයි. දැන් අපි කියනවා මෙහෙම. අපි මෙහෙම ගමු you are proud. ඒ කියන්නේ ඔයා ආඩම්බරයි. You are shy. ඔයා ලැජ්ජයි. අපි කියනවා you are foolish. Again, ඔයා මෝඩයි. You are proud. ඔයා ආඩම්බරයි. You are shy. ඔයා ලැජ්ජයි. You are foolish. ඔයා මෝඩයි. අපිට එහෙම ගන්න පුළුවන්. අපි කියනවා you are rude. ඔයා නපුරුයි. You are cruel. ඔයා නපුරුයි. Right? Again, proud ආඩම්බරයි, shy ලැජ්ජයි, foolish මෝඩයි, rude නපුරුයි, cruel කියන්නේත් නපුරුයි. දැන් අපි කියනවා you are proud. ඔයා ආඩම්බරයි. You are shy, you are lejjai. You are foolish. You are moda, you are rude, you are napuru, you are cruel, you are napuru. මම මේක ප්‍රශ්නයක් අහනවා. ඔයා ආඩම්බරද? කොහොමද අපි යන්නේ? Are you proud? ඔයා ආඩම්බරද? Are you shy? ඔයා ලැජ්ජද? Are you foolish? ඔයා මොඩද? Are you rude? ඔයා නපුරුද? Are you cruel? ඔයා නපුරුද? දැන් මම මෙතන දානවා why? Why are you proud? Are you ආඩම්බර? Why are you shy? Are you lejjai? Why are you foolish? Are you moda? Why are you rude? Are you napuru? Why are you cruel? Are you napuru?
මම මෙතන දානවා so. දැන් මොකක්ද තියෙන්නේ? Why are you so proud? අයියා ඔය තරම් ආඩම්බර. නැත්නම් අයියා මේ තරම් ආඩම්බර. Why are you so shy? අයියා මේ තරම් ලැජ්ජ. Why are you so foolish? අයියා මේ තරම් මෝඩ. අයියා ඔය තරම් මෝඩ. ඒ අදහස. Why are you so rude? අයියා ඔය තරම් නපුරු. මේ තරම් නපුරු. ඒ වාක්‍ය අවස්ථාවට අනුව තේරුම අපිට ගන්න පුළුවන්. Why are you so cruel? Why are you so proud? අයියා ඔය තරම් ආඩම්බර. ඒතකොට so කියන එක ඒ වාක්‍යයට අනුව මීනින්ග් එක වෙනස් වෙනවා. So soon මේ තරම් ඉක්මනට. Why are you so proud? අයියා ඔය තරම් ආඩම්බර. Right? දැන් මේ වගේ ඔයා නෝට් එකක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. Why are you so proud? Okay? Right. අපි ඒ කතා කළේ sentence pattern number 10. Sentence pattern number 10. අපි අද දවසේ තව ඔබට සරලව තේරුම් ගන්න පුළුවන් තව sentence patterns දෙකක් ගැන කතා කරනවා. අපි දැන් ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ අපි යනවා active voice tenses ගැන කතා කරන්න. ඔබට සරලවම අපි tenses කිහිපයක් එකම දවසේ උගන්වන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ අපි දැන් මේකෙදී ගොඩක් වෙලාවට තියෙන්න ඕනේ ඔබ වැඩ කරන්න ඕනේ. දැන් මේ දෙන ස්ට්‍රක්චර්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම ගිය සතියේ කිව්වා ප්‍රැක්ටිස් කරනවා කියන එකේ වැදගත්කම. අපිට කරන්න තියෙන එකම දේ මේ ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිස් කරන එකම තමයි. ඒ හරහාම තමයි අපිට භාෂාව හුරු වෙන්නට හැකියාව ලැබෙන්නේ. එසා practice is the most important thing, right? දැන් අපි ඊළඟට යනවා. දැන් මම හිතනවා ඔබ මේක සටහන් කරගන්න ඇති කියලා. අපි ඊළඟට යනවා sentence pattern number 11. 11 වෙනි sentence pattern එක. sentence pattern number 11. දැන් මේව කරගෙන යනකොට ඔබට සමහරට හිතනවා ඇති කොහොමේ භාෂාවේ තියෙන adjectives, prepositions, determiners, adverbs මේවා කෝ කියලා. ඒවා තියෙනවා මේවා ඇතුලේ තියෙනවා. ඒවා අපි තව ඉස්සරහට ගිහිල්ලා මේ අස්සේ තියෙන ඒවා හොයලා ගන්නවා. එතකොට අපි ඒවා ගැන දැනගන්නකොට අපි ඒවා පාවිච්චි කරලා තියෙනවා. already we have used. එතකොට අපිට ඒවා එච්චර අවබෝධ කරගන්න අපහසුයක් වෙන්නේ නැහැ. අපිට පහසුවෙන් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපි යන්නේ sentence pattern number 11. 11 වෙනි sentence pattern එක. sentence pattern වාක්‍ය රටා number 11 11 වෙනි. හැම pattern එකකම අදහසක් ප්‍රකාශ කරන විදිය තමයි අපි ඉගෙන ගන්න. sentence pattern number 11 බලන්න මේක කොහොමද ගොඩනගන්නේ. දැන් ඔබ ඉදිරියේ තියෙනවා PDF එක ඔයාලඟ තියෙනවා. අපි බලමු කොහොමද ගොඩනගන්නේ කියලා. අපි ගන්නවා subjects I, ඊළඟට අපි ගන්නවා we, ඊට පස්සේ අපි ගන්නවා you, ඊට පස්සේ අපි ගන්නවා they, ඊළඟට ගන්නවා he, ඊට පස්සේ ගන්නවා she, ඊළඟට ගන්නවා it. I, we, you, they, he, she. I, we, you, they, she. අදාළ be පද ගන්නවා බලන්න. මේ ගොඩනැගෙන විදිහ අනිවාර්යෙන් follow කරන්න ඕනේ. අපි ඊළඟට ගන්නවා he, she, it is. එහා පැත්තට දානවා always. මේක ශබ්දයනේ always. ඒ පැටර්න් එකට අදාළ ක්‍රියාපදේ වැදගත්. දැන් බලන්න මෙතන අනිවාර්යයෙන්ම ක්‍රියාපදයට අපි කියනවා verb කියලා. එකතු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ing. verb plus ing. I'm always. forget මොකද වෙන්නේ? ing දාන්න ඕනේ forgetting. I'm always forgetting. We are always playing. We are always playing. Abhi kehna you are always smoking. ing. You are always smoking. They are always shouting. They are always shouting. Abhi he is always watching. He is always watching. Abhi she is always crying. She is always crying. Abhi it is always raining. It is always raining. දැන් ගොඩනැගෙන ආකාරය දන්නවා. subjects ටික ගන්න ඕනේ. අදාළ වර්තමාන be පද ගන්න ඕනේ. I එක time we you they are he she it is. ඊළඟ always.
ඒ පදේ අනිවාර්යෙන් ගන්න ඕනේ. එහා පැත්තට verb එක ගන්න ඕනේ. verb එක ing. දැන් අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ. අපි මේක පාවිච්චි කරන්නේ මොකටද? අපි මේක පාවිච්චි කරන්නේ to show පෙන්වන්නට the speakers කතා කරන්නාගේ the speakers indignation කතා කරන්නාගේ තරහ අකමැත්ත ප්‍රකාශ කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ to show the speakers indignation. ඒ කියන්නේ මේ ක්‍රියාව සිද්ධ වෙනවට කතා කරන පුද්ගලයා කැමති නැහැ. දැන් උදාහරණයක් විදිහට මම යාළුවෙකුත් එක්ක යනවා කඩේකට. මම යනවා හෝටලයකට තේ එකක් බොන්න. මම තමයි යාට ආරාධනා කරන්නේ. අපි තේ එකක් බොන්න යමු කියලා. දැන් එතකොට ආරාධනා කරේ මමනේ. දැන් මම තමයි ඉතින් බිල ගෙවන්න ඕනේ. දැන් මම බිල ආවට පස්සේ මම සාක්කුවටක් දාලා මම එකපාරටම කියනවා I'm always forgetting things. මම පර්ස් එක ගෙනල්ලා නැහැ. I'm always forgetting things. මට නිතරම දේවල් අමතක වෙනවා. දැන් මේක මේ තරහකින් කියන්නේ. I'm always forgetting things. I don't like this thing to happen. මම කැමති නෑ මේක සිද්ධ වෙනවට. I'm always forgetting things. මට නිතරම දේවල් අමතක වෙනවා. අපි නෝ we are always playing. අපි නිතරම සෙල්ලම් කරනවා. දැන් මේ අපිටම එපා වෙලා. අපි එහෙම කියනනේ we are always playing. අපි නිතරම සෙල්ලම් කරනවා. It's too much. ඒක ඕනවට වැඩි. අපි නෝ you are always smoking. ඔයා නිතරම smoke කරනවා. ඔයා නිතරම දුම් බොනවා. They are always shouting in the class. ඒගොල්ලෝ නිතරම පන්තියේ කෑ ගහනවා. දැන් මේක කියනකොටත් ඒ අකමැත්ත ටෝන් එකේ තියෙන්න ඕනේ. They are always shouting in the class. He is always watching telly dramas. එයා නිතරම ටෙලි නාට්‍ය බලනවා. She is always crying. එයා නිතරම අඬනවා. She is always crying. කොයි වෙලාවෙ බැලුවත් අඬනවා. අපි එහෙම කියනවානේ too much. අපි අර වහිනකොට නිතරම උදේ හවස රැයි ඉවරයක් නැතුව වහිනවා. අපි ටිකක් තරහෙන් කේන්තියෙන් එනවා. It's always raining. නිතරම වහිනවා. ඒ අදහස. It's always raining. එතකොට මේකයි අපි පාවිච්චි කරන්නේ to show the speaker's indignation. කතා කරන්නාගේ indignation එක. එයාගේ තියෙන තරහ අකමැත්ත තමයි මේ හරහා ප්‍රකාශ කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි මේකේ දීලා තියෙන examples ටිකක් බලමු. අපි ඊළඟට යනවා මේකේ examples වලට. අපි කියනවා my sister is always reading novels. මගේ සහෝදරිය නිතරම නව කතා කියනවා. ඒ කියන්නේ too much of a thing is good for nothing කියලා කතාවක් තියෙනවා. කියන ඕනම දෙයක් ඕනකට වැඩිය හොඳ නැහැ. Too much of a thing is good for nothing. දැන් මෙතන කියන්නේ නිතරම මේක කරනවා. My sister is always reading novels. අපි ඊළඟට කියනවා Sunil is always smoking. Sunil නිතරම සිගරට් බොනවා. Sunil is always smoking. I don't like it. මම ඒකට කැමති නැහැ. ඒක තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. අපි කියනවා Padmini is always listening to music. Padmini නිතරම සංගීතයට සමන් දෙනවා. She doesn't do any other work. වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. She is always listening to music. නිතරම music වලට සමන් දෙනවා. අපි ඊළඟට කියනවා they are always shouting in the class. ඒගොල්ලෝ නිතරම පන්තියේ කෑ ගහනවා. They are always shouting. It's a nuisance. වදයක් ඒක. They are always shouting in the class. අපි ඊළඟට ගන්නවා Mali is always gossiping in the class. What do you mean by gossip? අපි කියන ඕපදූප කතා කරනවා. Mali නිතරම පන්තියේ ඕපදූප කතා කරනවා. අපි ඊළඟට ගන්නවා you are always leaving අපි ඊළඟට ගන්නවා she is always losing things. එයා නිතරම දේවල් නැති කර ගන්නවා. She is always losing things. එයා නිතරම දේවල් නැති කර ගන්නවා. She is always losing things. අපි ඊළඟට ගන්නවා she is always losing things. අපි ඊළඟට ගන්නවා you are always leaving the lights on. මොකද මේ කියන්නේ you are always leaving the lights on. ඔයා නිතරම ලයිට් දාලා යනවා. ලයිට් ඔන් කරලා යනවා. You are always leaving the lights on. දැන් බලන්න මේකෙන් අපිට තව දෙයක් හදා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියනවා මේ ලයිට් දාලා තියන්න එපා. කොහොමද කියන්නේ? Don't leave the lights on. ලයිට් දාලා තියන්න එපා. Don't leave the lights on. අපි න leave it on එක දාලා තියන්න. ඒක off කරලා තියන්න. leave it off. දැන් ඒක දාන්න කියන්නේ switch it on නේ. ඒක දාලා තියන්න leave it on.
leave it on. ඒක on කරලා තියන්න. off කරලා තියන්න, leave it off. Leave it off. අපි කියනවා you are always leaving the lights on. නිතරම light දාලා තියෙනවා. අපි ඊළඟට ගන්නවා she is always making the same mistake. යා නිතරම එකම වරද කරනවා. She is always making the same mistake. අපි ඊළඟට ගන්නවා the car is always breaking down. කාර් එක නිතරම කැඩෙනවා. නිතරම කැඩෙනවා. The car is always breaking down. Mr. Silva is always taking drinks. Mr. Silva නිතරම drinks ගන්නවා. Mr. Silva is always taking drinks. එතකොට මේ sentence pattern number 11. බලන්න මොනතරම් ඒ කියන්නේ සරලව වාට අවබෝධ වෙනවද කියලා. දැන් මේ patterns වල අපි කරන්නෙම ඒ අදාළ වචනය අදාළ ස්ථානයේ ස්ථානගත කිරීම කියන එකයි. එතකොට ඒ හරහා අපි අර්ථවත් වාක්‍යයක් නිර්මාණය කරන එක තමයි අපි කරන්නේ. එතකොට මේ patterns අපි 50ක් විතර කරනවා. දැන් අපි මේ වෙනකොට 10ක් අපි තාම මාසයක් ඉවර නැහැ. අපි patterns 10කට වැඩිය දැන් කතා කරලා තියෙනවා. මේවා ඊටාත්ම ඒ කියන්නේ මේ පහසුයි. ඔබට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේවා ප්‍රැක්ටිස් කරන්න කියන එක තමයි මම නැවත නැවත කියන්නේ. right. අපි යනවා අවසාන sentence pattern එකට. අද දවසේ අපි යනවා sentence pattern number 12. 12 වෙනි sentence pattern එක. 12 වෙනි sentence pattern එක. බලන්න මේ හැම දෙයක්ම ඔබට කතා කරන්න අත්‍යවශ්‍ය කරන දේවල්. දැන් මේ patterns දන්නේ නැතුව මේ අදහස දෙන්න වෙන ක්‍රමයක් නැහැ. දැන් මේ අපි ඉගෙන ගන්න යන pattern එක දන්නේ නැතුව ඒ දෙන අදහස දෙන්න වෙන විදියක් නැහැ. දැන් මේ ඉගෙනගත්ත always කියන pattern එක දන්නේ නැත්තම් ඔයාට අර ඒ අකමැත්ත ඒ තරහ ප්‍රකාශ කරන්න බෑ. නිතරම වහිනවා. අපි කියනවානේ මල වදේ නිතරම වහිනවා. it's always raining. අපි එහෙම කියනවා. එතකොට මේක දෙන්න නම් මේ pattern එක දැනගන්න ඕනේ. that is important. ඒක වැදගත්. හොඳයි අපි ඊළඟට යන්නේ sentence pattern number 12. sentence pattern number 12 12 වෙනි sentence pattern එක. දැන් බලමු මේක කොහොමද පටන් ගන්න කියලා. sentence pattern number 12. අපි ගන්නවා I ඊට පස්සේ අපි ගන්නවා we ඊළඟට අපි ගන්නවා you ඊට පස්සේ අපි ගන්නවා they ඊළඟට ගන්නවා he ඊට පස්සේ ගන්නවා she. බලන්න. I we you they he she. ඔයාලා මතක තියාගන්න මේ ඉංග්‍රීසි තමයි ලෝකේ මං හිතන විදියට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන් භාෂාව. ඒ කියන්නේ බොහොම හරි සිස්ටමැටික් ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ මේ අපිට පුළුවන් ඒක හදාගන්න සිස්ටමැටිකලි හදාගන්න පුළුවන් උගන්නන්න. හරිම පහසුයි. රයිට්. දැන් බලන්න අපි සබ්ජෙක්ට්ස් ටික ගත්තා. මෙතන අපි වෙන් කරනවා මෙතන I we you they වෙනම ගන්නවා. අපි කියනවා බහුවචනයි කියලා. I එකත් අපි සලකනවා එහෙම. he she වෙනම ගන්නවා. I we you they සඳහා අපි දානවා feel. එයා පැත්තට දානවා like. දැන් මේ පදේ වෙනස් කරන්නේ නැහැ. feel like වෙන්න ඕනේ. මෙතෙන්ට අපි දානවා feels like. ඔයාලා මතකදනේ I we you they like he she likes ගත්තා අපි. I we you they feel like he she feels like. එයා පැත්තට අපි ගන්නවා ආය verb එකක්. මෙතෙන්ට එන verb එක අනිවාර්යයෙන්ම වැදගත්. මොකක්ද අයියේ? right. දැන් අපිට ඉංග්‍රීසි වරදින්නේ ඇයි? ගොඩක් අය කතා කරනකොට මට දැන් අපිට හම්බෙලා තියෙනවනේ කතා කරන ඒගොල්ලෝ සමහරට ing දාන්න ඕන දරට infinitive දානවා. infinitive ඕන දරට ing දානවා. past එක ඕන දරට present verb එක දානවා. past participle එක ඕන දරට past එක දානවා. ඇයි වරදින්නේ? You don't put the proper word at the proper place. නියම වචන නියම ස්ථානයේ නොදැවීම. ඒ නිසා තමයි භාෂාව වරදින්නේ. pattern සරහා කරන්නේ you place the right word at the right place. නියම වචන නියම ස්ථානයේ තියෙන එක තමයි අපි මේ pattern සරහා ඉගෙන ගන්න. දැන් මානේ මෙතෙන්ටත් එන්නේ ing. I feel like. go ගන්න බෑනේ අපි ගන්නවා going. අපි ගන්නවා we feel like learn ගන්න බෑ අපි ගන්නවා learning. You feel like අපි ගන්නවා buying. You feel like buying. අපි ගන්නවා they feel like playing. අපි ගන්නවා he feels like writing. අපි ගන්නවා she feels like going.
going අපි මෙතන වෙනස් කරමු reading right දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේකේ සිංහල සමානාර්ථය මොකද්ද මේකෙන් කියන්නේ ටැලි කරන්නේ feel කියන්නේ මොකද්ද like කියන්නේ මොකද්ද මේ වචනවල තේරුම වෙන වෙනම ගන්නෙ නැහැ සමස්ත පැටර්න් එකෙන් මොකද්ද වෙන්නේ මොකද්ද මේකෙන් කියන්නේ මේ ක්‍රියාව තාම කරලා නැහැ මේකෙන් කියන්නේ මෙන්න මේගොල්ලන්ට හිතෙනවා මෙන්න මේ ක්‍රියාව කරන්න I feel like reading මට හිතෙනවා කියවන්න I feel like reading this book මට හිතෙනවා මේ පොත කියවන්න I feel like reading this book tonight මට හිතෙනවා අද රැට මේ පොත කියවන්න මට හිතෙනවා මේක කරන්න මම හිතනවා නෙමෙයි මම හිතනවා කියන්නේ I think මේක මට හිතෙනවා What is the difference between I think and I feel like I think මම හිතනවා කියන්නේ ඒක ආයාසයෙන් කරන දෙයක් I think it's right මං හිතනවා ඒක හරි කියලා I feel like මට හිතෙනවා මේක નિરાයාසයෙන් වෙන දෙයක් I feel like going home මට හිතෙනවා ගෙදර යන්න අපි කියනවා we feel like learning English අපිට හිතෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න You feel like buying a car ඔයාට හිතෙනවා කාර් එකක් මිලදී ගන්න They feel like playing cricket ඒගොල්ලන්ට හිතෙනවා ක්‍රිකට් සෙල්ලම් කරන්න He feels like writing a letter ඔහුට හිතෙනවා ලියුමක් ලියන්න He feels like writing a book ඔහුට හිතෙනවා පොතක් ලියන්න She feels like going abroad අයිට හිතෙනවා පිටරට යන්න දැන් මේ අපි වැඩිපුරම කියන්නේ මට හිතන දේ දැන් මම මේකේ දැම්මේ he she ආවොත් verb එකේ වෙනසක් වෙන්න ඕනේ අපි කියනවා she says she feels like writing a book එයා කියනවා එයාට පොතක් ලියන්න හිතෙනවලු she says she feels like එහෙනම් she feels like වෙන්න ඕනේ ඒ නිසා තමයි මම මේ නැත්තම් අපි මට හිතෙනවා කියන එක තමයි වැඩිපුර කියන්නේ ඇයට හිතෙනවා මේ දේ කරන්න අපි එහෙම සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ නමුත් ඒ grammatically වාක්‍ය කියන විදිහ මම මේකට ඇතුළත් කරලා දෙනවා හොඳයි කිසියම් දෙයක් කරන්න හිතෙනවා ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ දැන් බලන්න මෙතෙන්නෙම I feel like reading මට හිතෙනවා කියවන්න දැන් ඔයා කොහොමද කියන්නේ මට හිතෙනවා ඉංග්‍රීසි පත්තරේ කියවන්න I feel like reading the English paper මට හිතෙනවා පිටරට යන්න කොහොමද කියන්නේ I feel like going abroad මට හිතෙනවා කාර් එකක් මිලදී ගන්න how to say that I feel like buying a car I feel like buying a car දැන් හිතෙනවා දැන් මට කියන්නේ මට හිතෙන්නේ පොත් කියවන්න කොහොමද කියන්නේ අපි කියනවා I don't feel like දැන් ඕක අපි examples වල දාලා තියෙනවා මට හිතෙන්නේ නැහැ ඔයා කොහොමද කියන්නේ මට හිතෙන්නේ නැහැ නවකතා කියවන්න I don't feel like reading novels මට හිතෙන්නේ නැහැ ටෙලි නාට්‍ය බලන්න I don't feel like watching teledramas right මට හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට බනින්න I don't feel like blaming people මට හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට බනින්න මට හිතෙන්නේ නැහැ එයාත් එක්ක කතා කරන්න I don't feel like talking with him දැන් අපි මෙතන ගත්තොත් එහෙම ඔහුට හිතෙන්නේ නැහැ ඇයට හිතෙන්නේ නැහැ කියලා බලන්න ඒකත් හරිම ලේසි I we you they don't නම් අපි ඉදිරියේ ඉගෙන ගන්නවා මේක වැඩි විස්තර මේ පිළිබඳව ඉගෙන ගන්න මේ don't doesn't කියන එක ගැන අපි මෙතනට දානවා doesn't මේක වල පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් ඇයට හිතෙන්නේ නැහැ she doesn't feel like එතකොට මේ s එක නැති වෙනවා she doesn't feel like he doesn't feel like අපි එහෙම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ව්‍යාකරණානුකූල වාක්‍ය අපිට කියන්න වුණොත් he she සඳහා ඉන්නේ doesn't I we you they අපි ගන්නේ don't right හොඳයි දැන් අපි උදාහරණ කීපයකට යමු අපි දීලා තියෙන උදාහරණ බලන්න පළවෙනි උදාහරණය මට හිතෙනවා ගෙදර යන්න I feel like going home මට හිතෙනවා අද ගෙදර යන්න I feel like going home today දැන් මෙතන තව කෑල්ලක් තියෙනවා I feel like going home today itself මට හිතෙනවා අදම ගෙදර යන්න එතකොට today කියන්නේ අද today itself අදම now කියන්නේ දැන් now itself දැම්මම now itself කියන්නේ right now කියන එක දැම්මම tomorrow itself හෙටම ඒ වගේ I feel like going home today itself මට හිතෙනවා අදම ගෙදර යන්න අපි ඊළඟට කියනවා we feel like going on a trip
අපිට හිතනවා ට්‍රිප් එකක් යන්න next week බලන්න නිතරම ට්‍රිප් එකක් යනවට ගද්දි going trip නෙමෙයි going on a trip නිතරම going on a trip මෙන්න මේවා විශේෂයෙන් මතක තියාගන්න මට හිතනවා ට්‍රිප් එකක් යන්න I feel like going on a trip මට හිතනවා ගමනක් යන්න I feel like going on a journey journey කියන්නේ ගමන on a journey on a trip on a tour on a picnic නිතරම on a කියන එක පාවිච්චි කරන්න ඕනේ අපි කියනවා we feel like going on a trip next week අපිට හිතනවා ලබන සතියේ trip එකක් යන්න අපි ඊළඟට ගන්නවා I feel like buying that shirt මම සාප්පුවට ගිහලා shirt එකක් පෙන්නලාම කියනවා මට හිතෙනවා අර shirt එකේ මිලදී ගන්න I feel like buying that shirt මට හිතෙනවා ඒ shirt එකේ මිලදී ගන්න මට හිතෙන්නේ නැහැ ඒ shirt එකේ මිලදී ගන්න කොහොමද කියන්නේ I don't feel like buying that shirt I don't feel like I feel like මට හිතෙනවා අපි I feel like getting angry with you මට හිතෙනවා ඔයත් එක්ක තරහ වෙන්න දැන් බලන්න මේවා ගොඩක් වැඩගත් අපි කියන්නේ angry කියන්නේ තරහයි angry කියන්නේ තරහයි හැබැයි get angry කියන්නේ තරහ වෙනවා එතකොට මෙතෙන්ට එන්න ඕනේ අනිවාර්යෙන්ම angry නෙමෙයි get angry මේ පද දෙකක් තියෙනකොට අපි වෙනසක් කරද්දි මුලයකට වෙනස කරන්නේ මොකද මුලයකනේ verb එක එතකොට I feel like get angry මොකද වෙන්නේ I feel like getting angry with you මට හිතෙනවා ඔයත් එක්ක තරහ වෙන්න I feel like getting angry with you මට හිතෙනවා ඔයත් එක්ක තරහ වෙන්න I feel like getting angry with you අපි ඊළඟට ගන්නවා she feels like learning English soon ඇයට හිතෙනවා ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන් සාමාන්‍යයෙන් ඇයට හිතනවා කියලා අපි කියන්නේ නැහැ මම මේ ව්‍යාකරණානුකූල වාක්‍ය අර feels like කියන එක මතු කරන්න ඕන නිසා මම මේ ගත්තේ she feels like learning English soon I feel like taking revenge of that man මේ take revenge කියන දැන් අපි මේ දෙන වචන වලට ගොඩක් වැදගත් වෙනවා take revenge of කියන්නේ පලිගන්නවා කියන එකනේ I feel like taking revenge of that man මට හිතෙනවා මේ මිනිහාගේ පලිගන්න අපි ඊළඟට කියනවා I feel like revealing the secret reveal කියන්නේ හෙලි කරනවා disclose කියන්නේ හෙලි කරනවා මට හිතෙනවා රහස හෙලි කරන්න today itself අදම මට හිතෙනවා අදම රහස හෙලි කරන්න I feel like revealing the secret today itself අපි ඊළඟට කියනවා she says එයා කියනවා she feels like flying abroad එයා කියනවා එයාට හිතෙනවා පිටරට යන්න කියලා flying abroad fly කියන්නේ ගුවනින් යනවා she says she feels like flying abroad right ඊළඟට I feel like making you cry දැන් එතෙන්දී තව දෙයක් ඉගෙන ගන්න මේක ඔයා ලියාගත්තට කමන්නේ ඔබට බෝඩ් එක පේනවා මං හිතන්නේ දැන් බලන්න cry කියන්නේ අනනවා laugh කියන්නේ hina වෙනවා drink කියන්නේ බොනවා eat කියන්නේ කනවා walk කියන්නේ ඇවිදිනවා sleep කියන්නේ නිදා ගන්නවා understand කියන්නේ තේරුම් ගන්නවා දැන් බලන්න මේවා හරියම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් try කියන්නේ අඬනවා laugh කියන්නේ hina වෙනවා drink කියන්නේ බොනවා eat කියන්නේ කනවා walk කියන්නේ ඇවිදිනවා walk කියන්නේ ඇවිදිනවා sleep කියන්නේ නිදා ගන්නවා understand කියන්නේ තේරුම් ගන්නවා අපි මෙතෙන්ට දානවා make ඔය make try කියන්නේ try කියන්නේ අඬනවා make try කියන්නේ අඬනවා laugh කියන්නේ hina වෙනවා make laugh කියන්නේ හිනස්සනවා drink කියන්නේ බොනවා make drink කියන්නේ බොනවා eat කියන්නේ කනවා make eat කියන්නේ කවනවා walk කියන්නේ ඇවිදිනවා make walk කියන්නේ ඇවිදිනවා sleep කියන්නේ නිදා ගන්නවා එතකොට make sleep කියන්නේ නිදි කරවනවා understand තේරුම් ගන්නවා make understand තේරුම් කරවනවා understand දැන් බලන්න මම කියනවා මට පුළුවන් ඔයාව අඬවන්න කොහොමද අපි කියන්නේ I can make cry you නෙමෙයි ඒ ඔබ්ජෙක්ට් එකේ එන්නේ මැදට කොහොමද ඔයාගන්නේ I can make you cry I can make you cry මට පුළුවන් ඔයාව අඬවන්න මට පුළුවන් ඔයාව හිනස්සන්න කොහොමද කියන්නේ I can make you laugh මට පුළුවන් ඔයාට පවන්න I can make you drink මට පුළුවන් ඔයාට කවන්න I can make you eat මට පුළුවන් ඔයාව ඇවිද්දවන්න I can make you walk මට පුළුවන් ඔයාව නිදි කරවන්න I can make you sleep
මට පුළුවන් ඔයාලට තේරුම් කරවන්න I can make you understand. දැන් මෙතෙන්ට එන්නේ අර pronouns වල ගත්ත subjects වල object එක. object එක එන්නේ. දැන් මට පුළුවන් ඇය වඩවන්න කොහොමද කියන්නේ? I can make අර අතර පළවෙනි රූපේ එන්නේ. I එකේ me we us you they them he him she her ඒ ටික එන්නේ. I can make her cry. මට පුළුවන් ඇය වඩවන්න. මට පුළුවන් ඇයව හිනස්සන්න I can make her laugh. මට පුළුවන් ඇයට පොවන්න I can make her drink. මට පුළුවන් ඇයට තේරුම් කරවන්න I can make her understand. ඔයාට පුළුවන් ද මාව වඩවන්න? බලන්න හරිම ලේසි. අපි ගන්නවා can. ඔයාට පුළුවන් ද මාව වඩවන්න? Can you make me cry? ඔයාට පුළුවන් ද මාව වඩවන්න? Can you make me cry? ඔයාට පුළුවන් ද ඔහුව හිනස්සන්න? Can you make object එක ගන්න? He නෙමෙයි, his නෙමෙයි, himself නෙමෙයි. Can you make him laugh? ඔයාට පුළුවන් ද ඔහු හිනස්සන්න? ඔයාට පුළුවන් ද ඇයට පොවන්න? Can you make her drink? ඔයාට පුළුවන් ද මට කවන්න? Can you make me eat? Can you make him walk? Can you make them sleep? Can you make them understand? ඔයාට පුළුවන් ද ඒගොල්ලන්ට තේරුම් කරවන්න? දැන් මට මේක ගොඩාක් ඒවා හදන්න පුළුවන්. හැබැයි can you make try him නෙමෙයි. මේ අතරට තමයි object එක එන්නේ. මට බෑ ඔයා වඩවන්න කොහොමද කියන්නේ? I can't make you cry. I can't make you cry. මට බෑ ඔයා වඩවන්න. මට බෑ මිනිස්සුන්ව හිනස්සන්න කොහොමද කියන්නේ? I can't make people laugh. දැන් මේවා ලියා ගන්න. I can't make people laugh. මට බෑ මිනිස්සුන්ව හිනස්සන්න. I can't make people laugh. දැන් මේවා එක එක tenses වලට දැන් අතීතයට ගන්න පුළුවන්. මම ඔහුව ඇඬෙව්වා. right ඒවා දැන් අපි ඉස්සරහට කියනවා I made him cry. මම ඔහුව ඇඬෙව්වා I made him cry. එතකොට මේක develop කරන්න පුළුවන්. දැන් මේ හරිම සරලයි අදහස් ප්‍රකාශ කරන්න අපි ඒ කියන්නේ මේ patterns හරහා යොමු වෙනකොට මේක හරිම සරලයි. right මම එමනම් මේක මගනවා මම හිතනවා අවශ්‍ය දේ නෝට් කරගන්න ඇති කියලා. අපි ඊළඟට යනවා ආපහු මේ pattern එකේ කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. දැන් මෙතන තියෙනවා I feel like අන්න feel like ආවට පස්සේ එතන verb එක ing වෙන්න ඕනේ. I feel like making you cry. මට හිතෙනවා ඔයාව අඬවන්න. I feel like making you cry. මට හිතෙනවා ඔයාව අඬවන්න. මට හිතෙන්නේ නැහැ ඔයාව අඬවන්න කොහොමද කියන්නේ? I don't feel like making you cry. අපි ඊළඟට කියනවා I feel like making her cry. I feel like making her cry. මට හිතෙනවා ඇයව අඬවන්න. දැන් බලන්න මේ ඇවිල්ලා තියෙන අර pronouns වල object එක. I feel like making her eat. මට හිතෙනවා ඇයට කවන්න. I feel like making him walk. මට හිතෙනවා ඌව ඇවිද්දවන්න. මෙතන අවසානයේට එන එකට නෙමෙයි ing එන්නේ. make එකටයි ing එන්නේ. right I feel like making her sleep. මට හිතෙනවා අයව නිදි කරවන්න. I feel like making her sleep. right ඊළඟට අපි අරන් තිනවා negative වාක්‍ය ටිකක්. I don't feel like hurting others. hurt කියන්නේ රිදවනවා. others කියන්නේ අනිත් අයනේ. I don't feel like hurting others. මට හිතෙන්නේ නැහැ අනිත් අයට රිදවන්න. I don't feel like watching Hindi teledramas. මට හිතෙන්නේ නැහැ හින්දි ටෙලිනාට්‍ය බලන්න. I don't feel like watching Hindi teledramas. I don't feel like making people laugh. මට හිතෙන්නේ නැහැ මිනිස්සුන්ව හිනස්සන්න. I don't feel like making people laugh. I don't feel like making people laugh. I don't feel like leaving the motherland. මට හිතෙන්නේ නැහැ මව්බිම හැර යන්න. leave කියන්නේ හැර යනවනේ. I don't feel like leaving the motherland. I don't feel like criticizing people. මට හිතෙන්නේ නැහැ මිනිස්සුන්ව විවේචනය කරන්න. In their absence. මෙතන THE දාලා තියෙන්නේ THEIR වෙන්න ඕනේ අපේ වරදක්. ඒක නිවැරදි කරගන්න. I don't feel like මට හිතෙන්නේ නැහැ criticizing people. මිනිස්සුන්ව විවේචනය කරන්න in their absence. ඒගොල්ලෝ නැති තැන. In their absence කියන්නේ ඒගොල්ලෝ නැති තැන. I don't feel like criticizing people in their absence. මට හිතෙන්නේ නැහැ මිනිස්සුන් විවේචනය කරන්න ඒගොල්ලෝ නැති තැන in their absence.
දැන් මම කියනවා මම නැති තැන මාව විවේචනය කරන්න එපා. කොහොමද කියන්නේ? Don't criticize me. Don't criticize me. මාව විවේචනය කරන්න එපා in my absence. මම නැති තැන. බලන්න ඔයා හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. Every sentence is a lesson. හැම වාක්‍යයක්ම පාඩමක්. ඒ නිසා ඉංග්‍රීසි හැම වාක්‍යයක්ම වැදගත්. Don't criticize me in my absence. In their absence. ඒගොල්ලෝ නැතන in my absence මම නැතන. මේ යන්නේ possessive adjective එක. I me my in my absence. අපි නැතන in our absence. ඔයා නැතන in your absence. ඒගොල්ලෝ නැතන in their absence. ඔහු නැතන in his absence. ඇය නැතන in her absence. Don't blame her. යාට බනින්න එපා in her absence. එයා නැති තැන. Don't blame people. මිනිස්සුන්ට බනින්න එපා in their absence. ඒගොල්ලෝ නැතන. මේ අර possessive adjective එක යන්නේ. මාව විවේචනය කරන්න මම ඉන්න තැන. කොහොමද මම ඉන්න තැන කියලා කියන්නේ? In my presence. In my presence. Criticize me in my presence. මම ඉන්න තැන මාව විවේචනය කරන්න. In my presence. බලන්න මේවා ගොඩාක් වැදගත් අපි කතා කරද්දී පාවිච්චි කරනවා. You had better criticize me in my presence. You had better අපි ඉගෙන ගත්ත පැන you had better criticize me. ඔයා මාව විවේචනය කළොත් හොඳයි in my presence මම ඉන්න තැන. Not in my absence. මම නැති තැන නෙමෙයි. Right? Don't criticize me in my absence. Criticize me in my presence. Don't do it in my presence. ඒක කරන්න එපා මම ඉන්න තැන. අපිට එහෙම ගන්න පුළුවන්. Right? Every sentence is a lesson. හැම වාක්‍යයක්ම පාඩමක් කියන එක මතක තියාගන්න. ඒ වාක්‍ය හරහා තව වාක්‍ය ගොඩාක් හදා ගන්න පුළුවන්. අපි ඊළඟට ගන්නවා I don't feel like. අපි ඊළඟට ගන්නවා අතීතය මේකේ. බලන්න feel කියන එකේ අතීතය felt. සාමාන්‍යයෙන් feel කියන එක ක්‍රියාපදයක් විදිහට ගත්තාම මේක irregular ක්‍රියාපදයක්. feel කියන්නේ දැනෙනවා. ඒකේ අතීතය felt දැනුණා. දැන් මෙතන මේ දැනෙනවා දැනෙන කතන්දරයක් නෑ මේ පැටර්න් එක ඇතුලේ. දැන් මෙතන මේ එකතුවක් තියෙන වචනවල. එතකොට I feel like going home කියන්නේ මට හිතෙනවා ගෙදර යන්න. අපි feel එක අයින් කළා කියනවා I felt like going home. මට හිතුණා ගෙදර යන්න. I felt like going home. දැන් බලන්න මෙතන කියනවා I felt like starting a new business. මට හිතුණා අලුත් business එකක් පටන් ගන්න. I felt like blaming that man. මට හිතුණා ඒ මිනිහට බනින්න. I felt like making him drink. මට හිතුණා ඔහුට පොවන්න. I felt like leaving the country. මට හිතුණා රට හැර යන්න. I felt like resigning the post. මට හිතුණා තනතුරෙන් ඉල්ලාස් වෙන්න. Resign කියන්නේ ඉල්ලාස් වෙනවා. I felt like resigning. ing. I felt like resigning the post. මට හිතුණා තනතුරෙන් ඉල්ලාස් වෙන්න. අපිට ප්‍රශ්නයකට යන්න පුළුවන්. කොහොමද ප්‍රශ්න අහන්නේ? ප්‍රශ්නය පොසිටිව් නා. අපි ගන්නවා do මුලට. Do you feel like helping others? ඔයාට හිතෙනවද අනිත් අයට උදව් කරන්න? Do you feel like working abroad? ඔයාට හිතෙනවද පිට රටක වැඩ කරන්න? Do you feel like learning a foreign language? ඔයාට හිතෙනවද විදේශීය භාෂාවක් ඉගෙන ගන්න? දැන් ආයෙ මම කියනවා do you feel like helping others? ඔයාට හිතෙනවද අනිත් අයට උදව් කරන්න? Do you feel like working abroad? ඔයාට හිතෙනවද පිට රටක වැඩ කරන්න? Do you feel like learning? ඔයාට හිතෙනවද ඉගෙන ගන්න a foreign language විදේශීය භාෂාවක්? ඒ හිතනවාද? හිතෙන්නේ නැද්ද? මොකද වෙන්නේ? Don't you feel like? Don't you feel like doing politics? ඔයාට හිතෙන්නේ දේශපාලනය කරන්න? Don't you feel like doing politics? ඔයාට හිතෙන්නේ නැද්ද දේශපාලනය කරන්න? Don't you feel like buying a car? ඔයාට හිතෙන්නේ නැද්ද කාර් එකක් මිලදී ගන්න? ඔයාට හිතෙන්නේ නැද්ද මේක කරන්න? ඔයාට හිතෙන්නේ නැද්ද කසාද බඳින්න? Don't you feel like getting married? ඔයාට හිතෙන්නේ නැද්ද කසාද? ඔයාට හිතෙනවද කසාද? හරිද නැහැ? I think it's all right, no?
Is it? I think we have disconnected for some reason. Did they again have to come? Yes, they have to come again. Otherwise, we have to fix it. Can't fix it. Well, Please stabilizing the connection now. Takes a moment. Tell them that the somehow that the connection was interrupted. they heard it. No, yes, we are connected now. Now it's okay. Yeah. Shall I speak now? Yeah, start. හොඳයි අපි මේ පොඩි මේ ඒ කියන්නේ කාර්මික දෝෂයක් ඒ කියන්නේ මේ network වල ප්‍රශ්නයක් වෙලා පොඩි මේ ඒ කියන්නේ disconnection එකක් වුණා. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට ආපහු සම්බන්ධ වුණා. කොහොම හරි අපි දැන් අවසානම අවස්ථාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට අද patterns කීපයක්ම ඉගෙන ගත්තා. දැන් මේ patterns වලට දැන් මොන ආකාරයෙන්ද මේවා අවබෝධ වුනේ කියන එක ගැනත් අපි දැනගන්න කැමතියි. ඒ නිසා ඔබට අවස්ථාව තියෙනවා ඔබට තියෙන ගැටලු ප්‍රශ්න අවිත් එක්ක කතා කරන්න. අපි mute unmute කරගන්න කිව්නේ. Yes, you can raise your hands if you have any questions. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් raise hand කරන්න. ඊට පස්සේ අපිට We will unmute them. We will unmute them. yeah, then we can unmute. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. raise hand කරන්න. No response. තෙරුවන් සරණයි සර්. හා තිරුවන් සරණයි කියන්න. සර් මේ PDF එක දාද්දී දවසකට ඉස්සරහා දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි සර්. එහෙම කරමුනේ. හොඳයි අපි එහෙමනම් ලබන සතියේ ඉඳලා එහෙම කරන්න. ඒ කියන්නේ ඔයාලට print එකක් ගන්න එහෙමත් අවශ්‍ය නැහැ නේද? ඔව් සර් ඒකයි. I was thinking about the suggestions, the things that we need to improve in this. ඔව් ඒක හොඳයි. ඒක හොඳ යෝජනාවක් අපි ඒක ඒ විදිහට කරමු. ඊළඟට තව ඔයගොල්ලන්ගේ දැන් මේ අපි කෝස් එකේ යන විදිය හොඳයිද? තව මොනවද ඔයගොල්ලන්ගේ යෝජනා තියෙන්නේ? දැන් මේ විදිය තේරෙනවද? දැන් මේ හරහා තියෙන ගැටලු මොනවද? මේවා මම හිතනවා ඔයගොල්ලන්ගේ අදහස් අපිට වටිනවා. ඔව් මේ අවස්ථ දැන් අර පන්ති මේ කාමරයක වගේ ගැටලුවක් නැහැ නේ. දැන් පන්ති එක නම් ළමයි ගොඩාක් ඉන්න නිසා කතා කරන්න ලැජ්ජයි. දැන් මේක එහෙම නැහැ ගෙදරනේ ඉන්නේ. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. raise hands කරලා අහන්න. No, let's ask them to if they have any questions or if they would like to speak in the meeting. So let's ask them to drop their request in the chat box. ඔව්. Yeah. හොඳයි ඔයගොල්ලන්ට chat box එකෙත් දාන්න පුළුවන් කතා කරන්න කැමති නැත්නම්. හැබැයි ඔය කතා කරන්න කැමති නැති එක ප්‍රශ්නයක්. ඉංග්‍රීසිත් කතා කරන්න නෑනේ. නේද? දැන් අපි මේ කෝස් එක කරගෙන යන මේ සිස්ටම් එක ඔයාලට ගැලපෙනවද මේක? what is it? The meaning of consult. consult කියලා කියන්නේ උපදෙස් ගන්නවා කියන එක. meaning of consult. දැන් ඔතන ඔයාලට දැනගන්න ඕනේ දැන් consult කියන්නේ උපදෙස් ගන්නවා. දැන් උපදේශක කියන අර්ථය ගත්තගෙන් පස්සේ ඉංග්‍රීසි උපදේශකලා කීප දෙනෙක් ඉන්නවා. දැන් ඒක මම අපෝ බෝඩ් එකට පොඩ්ඩක් මේ ફોකස් කරන්න මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න එක වැදගත්. දැන් අපි ගත්තගෙන් පස්සේ ඇඩ්වයිසර් කියන්නේ උපදේශක.
instructor කියන්නේ උපදේශක. right ඊළඟට consultant කියන්නේ උපදේශක. right දැන් advisor කියලා කියන්නේ උපදේශක. දැන් උදාහරණයක් විදිහට advisor මොකක්ද එයාගේ nature එක තමයි එයා visit කරලා තමයි උපදෙස් දෙන්නේ. දැන් teacher advisor කරන්නේ schools and advisors the teachers උපදෙස් දෙනවා. එයා advice කරන්නේ ගිහිල්ලා visit කරලා තමයි ඒක කරන්නේ. instructor කියන්නේ උපදේශක. එයා රැඳී සිටීමෙන් උපදෙස් දෙන කෙනෙක්. දැන් අපි ගත්තොත් දැන් කිසියම් දැන් කාර්මික විද්‍යාලයක ඉන්නවා දැන් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඒගොල්ලෝ ඒ ස්ථානයේ රැඳී සිටීමෙන් උපදෙස් දෙනවා. දැන් PTI physical training instructor. Then he is in the school, being in the school he instructs. ඒකනේ කරන්නේ. එතකොට රැඳී සිටීමෙන් උපදෙස් දෙන කෙනා තමයි ඉන්ස්ට්‍රක්ටර්. ඇඩ්වයිසර් කියන්නේ විසිට් කරලා උපදෙස් දෙන. කන්සල්ටන්ට් කියන්නේ උපදේශක. හැබැයි කන්සල්ටන්ට් ළඟට අපි යන්න ඕනේ. අපි ගිහලා උපදෙස් ගන්න ඕනේ. අපි ගිහින් එයාව කන්සල්ට් කරන්න ඕනේ. right එතකොට දැන් උපදේශක කියන වචනේ සිංහලේ ගත්තගෙන් පස්සේ හැම එකටම උපදේශකනේ ඉංග්‍රීසියේ there are differences වෙනස්කම් තියෙනවා කන්සල්ට් කියන්නේ උපදෙස් ගන්නවා කියන එක okay හොඳයි තාම මොනවද ඔයාලගේ ප්‍රශ්න මොකද සිංහල තේරුම් ලියා ගන්න සිංහල තේරුම් ලියා ගන්න ටිකක් වැඩි වෙලාවක් දෙන්න හොඳයි අපිට තව ඒ කියන්නේ ටිකක් කාලය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙයි. ඒක ගැටලුවක් නැහැ. සිංහල තේරුම ලියා ගන්න. මොකද දැන් ඔයාට ඒ අවශ්‍යතාවය තියෙන නිසානේ ඔයා අහන්නේ. ඒ නිසා හැමදේම සිංහලෙන් ලියාගත්ත කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ශබ්දේ පවා ලියා ගන්න. මොකද මේ අපි ඉන්නේ මුල. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ හැමදේම ලියා. මම ඒක හැමදේම කියන්නේ. මොකද දැන් ශබ්ද කරන ආකාරය පවාම කියන්නේ ඒකයි. අපි මුල ඉඳලම හදාගෙන යන්න ඕනේ. හැබැයි අපි හැමදාම මෙතන මේ දනගගා ඉන්නේ නැහැ. ක්‍රමයෙන් අපි ඇඩ්වාන්ස් ලෙසන්ස් වලට යනවා. ඒවට යන්න නම් මේ සරල දේවල් ඔයා ප්‍රැක්ටිස් කරලා හොඳට ඒක ගන්න ඕනේ. ඔයා ඒක ඇඟට දා ගන්න ඕනේ. ඒකෝර තමයි අවබෝධයකින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. all right. Any other questions? සර් ඔව් කියන්න පුතා. සර් කියලා දෙන්න ටික හා කියලා දෙන්න ටික සර් හොඳට පැහැදිලි. සාමාන්‍යයෙන් සර් තව ටිකක් මේ ස්පීඩ් එක අඩු කරලා පැහැදිලි කරනවා නම් ඉක්මනට මේ අවබෝධ කරගන්න ලේසි කියලා මම හිතනවා සර්. ඒ කියන්නේ හඳුනේ මම දැන් වේගය වැඩි වගේ දැනෙනවද? ඒ කියන්නේ කියාගෙන යන වේගය වැඩි වගේද? එහෙමද දැනෙන්නේ? ඔව් එහෙම දැනෙනවා සර් ටික. හරි අපි ඒකත් හොඳයි අපි ඒක ඇඩ්ජස්ට් කරගන්න බලමු. ඒක අපි ඉදිරි කරමු. ඊළඟට මේ හඳුනේ දැන් ඔය දීපුවා සිංහලෙන් ලියා ගන්න ඕනේ. ඒකට ලියා ගන්න කාලේ හාමුදුරන්ට ඇදිද ඒකත් මදි වගේද ප්‍රමාණවත් නැද්ද කාලේ? සමා හැම එකක්ම ලියාගන්න දන්න ඇති අමාරු වචන මේ හැන්ඩ් අවුට් එකේ මේ මාක් කරගන්න කරගන්න ලිකන් ලියාගන්න හොඳයි හාමුදුරනේ අපි ඒ ගැන ඒකත් අපි ඇඩ්ජස්ට් කරගමු කොහොම හරි ලබන සතියේ අපිට පුළුවන් ඒක ඇඩ්ජස්ට් කරගන්න Everybody needs to talk. yeah හොඳයි දැන් අපි හාමුදුරුවෝ කතා කළා වගේ now you have to tell me the problems that you face when you are in the classroom පන්ති කාමරේ ඉන්නකොට ඔයාට මතුවෙන ගැටලු දැන් අපි හාමුදුරුවෝ කතා කළා වගේ කියනවා නම් හොඳයි එතකොට තමයි මම දන්නේ මොනවද තියෙන ප්‍රශ්න කියලා තවත් එකක් තමයි සර් මේ සමහර වෙලාවට සිග්නල් ගැටලු තියෙනවා සමහර වෙලාවට කට් වෙලා ආයෙත්තින් සර් ටිකක් වෙලා පරක්කුත් වෙනවා එතකොට සර් අර පාඩමේ ටිකක් පහුවෙන ප්‍රශ්නකුත් තියෙනවා සර් මට අදත් වුණා පටන් ගද්දිම ලොක්වීමේ ඒකට සර් රෙකෝඩින් එක අපිට නැවත බලන්න ඔව් දැන් අපි කොහොමත් රෙකෝඩින් එක මේකත් අපි YouTube දානවා හාමුදුරනේ අපි ඉස්සරහට මොකක් හරි වැඩපිළිවෙලක් දාමු දැන් අපේ පන්තියේ ඉන්න අයට හරි
drive. So setting a password so that only the members of the program can Oh. open it, like something like that. Yes, we can. All right. Okay, share we with will them. do that. Yeah, we will do Right. that. හොඳයි දැන් මේ මංජුල සර් තමයි මේ IT පිළිබඳ කටයුතු ටික කරන්නේ. දැන් මංජුල සර් කියන අපිට එහෙම වුණොත් අපේ පන්තියේ ඉන්න සමාජිකයින්ට විතරක් යූසර් නේම් පාස්වර්ඩ් දීලා අපේ මේ වීඩියෝස් නැවත බලන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදනවා කියලා. එහෙම වුණොත් හාමුදුරනේ මම හිතනවා ඔය ගැටලුවට විසඳුමක් ලැබෙයි. අපි ඒක කරමු. ඒක හොඳයි සර්. අපි එහෙම කරමු. හරි හරි. හොඳයි හාමුදුරනේ. හරිද වෙනමකුත් හොඳයි එමනම් අනිත් කට්ටියට සමහරට ලබන සතියේ ප්‍රශ්න දේවි. එමනම් අපි අදට පන්තිය නවත්වනවා. දැන් අපි මේ කරපු පාඩම් හොඳින් බලා ගන්න කියන එකයි කියන්න තියෙන්නේ. හොඳින් ප්‍රැක්ටිස් කරන්න කියන එකයි කියන්න තියෙන්නේ. දවසින් දවස ඔබ අලුත් දෙයක් ඉගෙන ගනීවි. ඔබේ දැනුම ක්‍රමයෙන් සංවර්ධනය වේවි. මාස දෙකක් තුනක් යනකොට ඔබට දැනේවි මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. අපිට දැනෙන්න ඕනේ. ඒක තමයි පාඨමාලාවක සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය වෙන්නේ එහෙමයි. මොකද දැනෙන්න ඕනේ දැන් මම ඉගෙන ගන්නවා. You must feel that you are getting something. යමක් ගන්නවා කියලා දැනෙන්න ඕනේ. right. අපි ඉදිරියේදී එහෙමනම් කතා කරමු. ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම අපිට යොමු කරන්න භාෂාව හා සම්බන්ධ අපි ඒවා පන්තිත් සාකච්ඡා කරමු. එහෙමනම් I think now it's high time to stop the class. Let's stop and let's meet again next Sunday, Labanirida, at the same time. Okay. Good night. තෙරුවන් සරණයි. Everyone,